අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. 11 ශ්‍රේණිය විද්‍යාව. දෙවන වාරයේ අවසන් පාඩම. විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. දුවල පුතාට මතකයි මීට පෙර වැඩසටහනේ මෙම පාඩමෙහි ආරම්භ කොටස අපි සාකච්ඡා කරා. එසේනම් දුව දරුවන්ට පේනවා මේ කෙළවරේ තියෙන මේස දෙක මත උපකරණ රැසකුත් සමග ගාමිණී සර්වි මම අද සූදානම් වෙන්නේ මෙම පාඩමෙහි ඊළඟ කොටස සාකච්ඡා කිරීමට. ගෘහ විද්‍යුත් පරිපත්‍ර. එසේනම් දරුවනි ඔබත් සූදානම් වෙන්න අපත් සමග මෙම පාඩම සාකච්ඡා කිරීමට. ගාමිණී සර් අවස්ථාව ගන්න පාඩම ආරම්භ කරන්න. හොඳයි. ආදරණීය දුවේ පුතේ. ඔබට මතක ඇති මෙම තිරයේ දිස්වන ඔබේ පෙළ පොතේ සඳහන් වන ගෘහ විද්‍යුත් පරිපථය. ඒ ගෘහ විද්‍යුත් පරිපථය තුලට විදුලි රැහැන් ඇතුල් වෙලා උපකරණ ගණනාවක් තුලින් ගමන් කරලා ඒ අපේ නිවසේ ක්‍රියාත්මක වන විදුලි උපකරණ දක්වා විදුලිය ගමන් කරන ආකාරය පිළිබඳවයි අපි අද ඔබත් එක්ක සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට මෙම විදුලිය නිපද වෙන්නේ කෙසේද? එම විදුලිය අපේ නිවසට පැමිණෙන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව අපි දැන් කරුණු කාරණා සොයා බලමු. ඉතින් මෙන්න මේ තිරයේ දිස්වන චලන රූපය මදක් විමසිල්ලෙන් බලන්න. මේ චලන රූපය තුල අපි අවස්ථා තුනක් හඳුනා ගන්නවා. පළමු අවස්ථාව තමයි විදුලිය ජනනය වීම. දෙවන අවස්ථාව තමයි විදුලිය නිවස දක්වා සම්ප්‍රේෂණය වීම. තුන්වන අවස්ථාව තමයි නිවස තුල විදුලිය පරිභෝජනය කිරීම. එහෙනම් මෙන්න මේ අවස්ථා තුන තමයි ප්‍රධාන වශයෙන් අපි අද සාකච්ඡාවට ඔබත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ විදුලිය නිපදවන්නේ කොහොමද? මෙම විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම මොනවාද? අපි මෙන්න මේ පිළිබඳව දැන් සාකච්ඡා කරමු. හොඳයි දුවේ පුතේ. අපි බලමු ලෝකයේ විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා තාක්ෂණ. ගලා යන ජලයේ ශක්තිය යොදා ගැනීම, ඊළඟට න්‍යෂ්ටික ශක්තිය යොදා ගැනීම, සුළඟේ චාලක ශක්තිය යොදා ගැනීම, ගල් අඟුරු දහනයෙන්, එහෙම නැත්නම් ඩීසල් දහනයෙන්, එහෙමත් නැත්නම් දැවි තෙල් දහනයෙන් ශක්තිය ලබා ගනිමින් ලෝකයේ විදුලිය නිපදවනවා. ඉතින් අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ජාලයට විදුලිය උත්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම මොනවද කියන එක සාකච්ඡා කරන්න. ලංකාවේ පළමුවෙන්ම විදුලිය නිෂ්පාදනය කරන්නට ආරම්භ කළේ ජල විදුලිය. ජල විදුලිය කියන්නේ උස් බිමක පිහිටි ජලාශයක තිබෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය පහළින් වූ විදුලි බලාගාරයක් දක්වා ජලය ගමන් කිරීමේදී ඇතිවන චාලක ශක්තිය යොදා ගනිමින් තලබමරයක් කරකවලා ඒ තලබමරයට සම්බන්ධ කරලා තියෙන ඩයිනමෝවක් කරකැවීමෙන් විදුලිය උත්පාදනය කිරීම. මේ තමයි ශ්‍රී ලංකාවේ ආරම්භකම විදුලි උත්පාදන ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපි හැඳින්නුවේ ජල විදුලිය නිපදවීම විදිහට. ඊළඟට අපිට ශ්‍රී ලංකාවේ ගල් අඟුරු දහනයෙන් විදුලිය නිපදවීම සිදු වෙනවා. මෙම තාක්ෂණයෙන් යුතු ලංකාවේ තියෙන විශාලතම බලාගාරය පිහිටලා තියෙන්නේ ඔබ දන්නවා පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චොල ප්‍රදේශයේ. ලක්විජය විදුලි බලාගාරය. අපි දන්නවා ලක්විජය විදුලි බලාගාරය තමයි ලංකාවේ වැඩිම විදුලි අවශ්‍යතාවයක් අද වෙන විට සම්පූර්ණ කරන්නේ. එතකොට එහි සිදුවන්නේ කුමක්ද? ගල් අඟුරු දහනය කරලා ඒ දහනය කරන ලද ගල් අඟුරු වලින් ජලය රත් කරලා එම ජලය රත් කිරීමෙන් ඇතිවන වාෂ්පයෙන් තලබමරයක් කරකවලා ඒ තලබමරයට සම්බන්ධ කරලා තියෙන ඩයිනමෝවක් කරකැවීමෙන් තමයි ඒ විදුලි උත්පාදනය කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට ලංකාවේ භාවිතා වෙනවා සුළඟේ චාලක ශක්තිය. සුළඟේ චාලක ශක්තියක් තියෙනවා. එම සුළඟේ චාලක ශක්තිය භාවිතා කරලත් සුළං පෙත්තක් කරකවලා අපිට පුළුවන් ඒ සුළං පෙත්තට සම්බන්ධ කරලා තියෙන
ඩයිනමෝවක් කරකැවීමෙන් මේ ආකාරයට විදුලිය උත්පාදනය කරන්නට. ඉතින් සුළඟේ චාලක ශක්තියෙන් සිදුවන විදුලි බලාගාර හම්බන්තොට, පුත්තලම තවත් ප්‍රදේශ ගණනාවක දැන් ලංකාවේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් මේ ආකාරයට කිසියම් ශක්තියක් භාවිතා කරලා තලබමරයක් කරකවගෙන ඊට සම්බන්ධ ඩයිනමෝවක් කරකැවීමෙන් තමයි මූලික වශයෙන් මේ විදුලි උත්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ ආකාරයට නිපද වෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන්නේ මොකක්ද කියලා. ඔබට මේ තිරයේ දිස්වන සටහනින් ඒ ප්‍රත්‍යාවර්තක ධාරාවක දල සටහනක් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ දුවේ පුතේ දැන් ලංකාවේ සූර්ය ශක්තිය භාවිතා කරලත් සරල ධාරාවක් නිපදවලා ඒ සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට පරිවර්තනය කරලා අපේ ජාතික ජාලයට විදුලිය එකතු කරමින් පවතිනවා. ඉතින් දුවේ පුතේ ඔබේ අනාගතයේදී ශ්‍රී ලංකාවේ වැඩිම විදුලි උත්පාදනයක් මෙම ක්‍රියාවලිය ඔස්සේ සකස් කිරීමට කටයුතු සැලසේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි ඉන්දික සර්. දැන් මේ විදිහට නිපදවන විදුලිය සම්ප්‍රේෂණය වීමේදී කිසියම් ගැටලුවක් තියෙනව නේද? ඔව්. දරුවනි විදුලි බලාගාරයක් තුල ජනනය වන විදුලිය සන්නායක කම්බි හරහා රැහැන් හරහා සම්ප්‍රේෂණය කිරීමේදී එන ගැටලුව තමයි දරුවනි මෙම විදුලි බලාගාරයේ තුලදී නිපදවන විදුලියේ ධාරාවේ යගය ඉතා ඉහළ අගයක් ගන්න. මේ අධි ධාරාවෙන් යුතු විදුලිය සන්නායක කම්බි දිගේ ගමන් කිරීමේදී තාපය ලෙස ශක්ති හානියක් වෙනවා. මෙම ශක්ති හානිය නැත්නම් විදුලිය අපතේ යාම අවම කිරීමට අපිට උපක්‍රමයක් යොදන්න පුළුවන්. පුතාට මතකයි මීට පෙර පාඩමේදී අපි සාකච්ඡා කර සමීකරණය මෙතනයි භාවිතා කරමු ගාමිණී සමීක පැහැදිලි කරන්න. ඔව්. මේ බලන්න දුවේ පුතේ P = VI. මීට පෙර වැඩසටහන අපි සාකච්ඡා කර සමීකරණය. නැත්නම් ප්‍රකාශනය. මේ ප්‍රකාශනය අනුව දරුවනි අපිට අවශ්‍යයි ධාරාවේ අගය අවම කරන්න. ධාරාවේ අගය අඩු කිරීමට නම් පුතේ දුවේ විභවාන්තරය අපේ වැඩි කරන්න ඕන. එහෙමනම් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී අධික ධාරාවක් ඉපදෙලා එයින් තාපය ලෙස විද්‍යුතය නාස්ති වීම අපතේ යාම වැළැක්වීමට සිදු කරන්නේ එහි විභවාන්තරය වැඩි කිරීම. එහෙනම් අපි යමු විදුලි බලාගාරයක් අසල. ඔන්න දරුවනේ විදුලිය නිෂ්පාදනය වෙනවා. විදුලිය ජනනය වෙනවා. අපි කියන්නේ මෙහි විභවාන්තරය වැඩි කරන්න ඕනේ කියලා. විභවාන්තරය වැඩි කිරීමට හෝ අඩු කිරීමට අපි භාවිතා කරන එක උපකරණයක් එනවා පරිණාමකය. පුතාට මේ ගැන ඔබේ පෙළ පොතේ 13 වෙනි පාඩමේ වැඩි විස්තර ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න මෙන්න මෙහෙම. පරිණාමක ආකාර දෙකක් තියෙනවා. අධිකර පරිණාමකයෙන් පුළුවන් විභවාන්තරය වැඩි කරන්න. විභවය වැඩි කරන්න. අවකර පරිණාමකයෙන් පුළුවන් විභවය නැත්නම් විභවාන්තරය අඩු කරන්න. එහෙනම් දරුවනේ අපි කිව්වනේ විදුලි බලාගාරයක් අසල වෙන්න ඕනේ විභවාන්තරය වැඩි කරන්නනේ. ඔන්න අධිකර පරිණාමකයක් භාවිතා කරනවා විදුලි බලාගාරයක් ආශ්‍රිතව. ඔබට පේනවා අපේ රටේ විදුලි බලාගාරයක් ආශ්‍රිතව මේ විභවාන්තරය වෝල්ට් 132000ක් හෝ වෝල්ට් 220000ක් වැනි ඉතා ඉහළ අගයකට පත් කරනවා මුලින්ම අධිකර පරිණාමකයක් භාවිතා කරනවා. පසුව මෙය රැහෙන් ඔස්සේ පැමිණලා ජාල උපපොලක් වෙත එනවා පුතේ. දැන් මේ විභවාන්තරය ජාල උපපොල තුලදී අවකර පරිණාමකයක් භාවිතා කරලා අඩු කරනවා. 132000යි වෝල්ට් විභවාන්තරය වෝල්ට් 33000ක් බවටත් වෝල්ට් 220000ක විභවාන්තරය වෝල්ට් 11000ක් බවටත් පත් වෙනවා ජාල උපපොල තුල වෙන අවකර පරිණාමකයේ මගින්. ඔන්න දරුවනි. මෙය ඔබේ නිවසට පැමිණීමට පෙර. ඔබට මතකද දන්නේ? ඔබගේ නිවස අවට තියෙන ට්‍රාන්ස්ෆෝමරය කියන අපේ මේ පරිණාමකයට. තවත් පරිණාමකයට මෙන්න මේ විදුලිය පැමිණෙනවා. එයත් අවකර පරිණාමකයක්. එතනදී තමයි ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය වෙන විභවය බවට මේ පත් කරන්නේ. පුතේ ඔබගේ නිවසට පැමිණෙන විද්‍යුතේ විභවාන්තරය වෝල්ට් 230යි. එහෙනම් මෙම අවකර පරිණාමකයේ මගින් විද්‍යුතේ විභවය 230ක් බවට පත් කරනවා. ඔබේ නිවසට පැමිණෙනවා. මෙම විදුලි ධාරාවේ මේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවේ
සංඛ්‍යාතය. සංඛ්‍යාතය වෙන්නේ ගාමිණී සර් හර්ට්ස් 50ක් වෙනවා. ඊළඟට බලමු පුතාලා දුවලා අහලා තියෙනවා මේ ඔය ඉඩම් මෙහෙම විකුණද්දී නේද? සමහර දැන්වීම් දාන. ඒතර කියනවා පුළුල් මම්මාවත් පිරිසුදු ජලය ඒ වගේම තෙකලා විදුලිය. ඔබ නිකමට හිතුවද මොකද මේ තෙකලා විදුලිය කියන්නේ? තෙකලා විදුලිය පමණ නෙවෙයි. එකලා විදුලියකුත් තියෙනවා. දැන් මුලින් බලමු අපි මේ එකලා තෙකලා විදුලිය අතර වෙනස මොකක්ද කියලා. මුලින් බලන්නකෝ මම මේ තිරේ ඔබෙන් අහලා දෙන ප්‍රශ්නයක්. ඔබගෙන් ගැටලුවක් අහලා තියෙනවා. මොකක්ද අහලා තියෙන දරුවනේ? ගෘහස්ත පරිභෝජනයේට විදුලිය යොදනු ලබන්නේ එකලා ලෙසද තෙකලා ලෙසද? අපි පිළිතුර බලමුද? ඔව්. මෙම විදුලිය එකලා විදුලිය. නැත්නම් අපි කියනවා පුතේ සිංගල් ෆේස් විදුලිය කියලා. විශේෂයෙන් අපේ රටේ එකලා විදුලියේ විභවාන්තරයේ වෝල්ට් 230ක් වෙනවා. නමුත් දියුණු රටවල උදාහරණයක් ජපානය වගේ රටවල මේ අගේ වෝල්ට් 110ක් පමණ වෙනවා. දැන් මම ඔබට කියවනේ එකලා සහ තෙකලා විදුලිය අතර වෙනස කතා කරන්න ඕනේ කියලා. මේ බලන්න දරුවනේ. මේ තිබෙන්නේ විදුලි රැහැන්. එකලා විදුලියට සම්බන්ධයි විදුලි රැහැන් දෙකක්. අපිට පේනවා එල් අකුරෙන් දිස්වන්නේ සජීවී රැහැන්. එන් අකුරෙන් දිස්වන්නේ උදාසීන රැහැන්. ඔබේ නිවසට සජීවී සහ උදාසීන රැහැනකින් විදුලිය පැමිණෙනවා. අන්නේ විදුලියට අපි කියනවා එකලා විදුලිය කියලා. ඒ වගේම පුතේ කර්මාන්තශාලා ගන්න. කර්මාන්තශාලාවල ක්‍රියාත්මක කරන යන්ත්‍ර සූත්‍ර වලට වෝල්ට් 230ට වඩා වැඩි විභවාන්තරයක් සහිත විදුලිය අවශ්‍ය වෙනවා. කර්මාන්තශාලාවස්න යොදාගන්නේ එකලා විදුලියද තෙකලා විදුලියද? ඔව්. අපි කියන්නේ ගෘහස්ත පරිභෝජන ගන්න එකලා විදුලිය නම් කර්මාන්තශාලාවස්න යොදාගන්නේ දරුවනේ තෙකලා විදුලිය. අපිට ගැටලුවක් ඇති තෙකලා විදුලිය නම් 3 phase. මොකද්ද මේ? ශ්‍රී ලංකාවේ මෙම විභවාන්තරය අගේ වෝල්ට් 415ක් පමණ වෙනවා. මේදී මේ සටහන දිහා බලන්න දරුවනේ. කලින් අපිට තිබුණේ එක සජීවී රැහැනක් සහ එක උදාසීන රැහැනක්. නමුත් තෙකලා විදුලියේදී සජීවී රැහැන් 3ක් සහ එක උදාසීන රැහැනක් තිබෙනවා. මේ හරහා තමයි වෝල්ට් 415කින් යුතු තෙකලා විදුලියක් බොහෝ කර්මාන්තශාලා සඳහා ලැබෙන්නේ. නමුත් ඇතැම් විට ඔබේ නිවස ඉදිරිපිටත් තෙකලා විදුලි රැහැන් යනවා ඇති. ඔබ දැන් හිතයි ඔබේ නිවසට පැමිණෙන්නේ වෝල්ට් 415ක් කියලා. නෑ දරුවනේ. ඔබේ නිවසට පැමිණෙන්නේ මේන් කලින් වගේම වෝල්ට් 230ක් පමණයි. තෙකලා විදුලිය ලැබුණත් ඔබට ලැබෙන්නේ වෝල්ට් 230ක් පමණයි. ඔව් ගාමිණී සර්. දැන් අපි බලමු මේ විදුලිය සම්ප්‍රේෂණය. අපි මුලින් සාකච්ඡා කරා විදුලිය ජනනය, විදුලි නිෂ්පාදනය. දැන් විදුලිය සම්ප්‍රේෂණය කිරීම ගැන අපි කතා කරන්න යන්නේ. දරුවනේ. බලන්න අර සර් මේක දෙන්න. ඔබ ඉස්සලා වෙන්න. ඔව්. දුවේ පුතේ ඔබේ නිවස ඉදිරිපිට තියෙන විදුලි රැහැන් දිහා බලන්න. ඔය දැකලා ඉතින් මෙන්න මේ වගේ විදුලි රැහැන් ඔබේ නිවස ඉදිරිපිට තියෙනවා. විදුලි කණු දෙකක් අතර සම්බන්ධ වෙන්න මේ වගේ විදුලි රැහැන්. මේ රැහැන් තමා දරුවනේ විදුලි බලාගාරයකින් නිපදවන විදුලිය ඔබගේ නිවස ආශ්‍රිතව ගේන්නේ. ඔබේ නිවස ළඟට තියෙන විදුලි කණුව දක්වා විදුලිය ගෙන්නේ මේ රැහැන් වගේ. මේවට අපි කියනවා බෙදා හැරීමේ රැහැන් කියලා. ඊළඟට දරුවනේ මේ බෙදා හැරීමේ රැහැනෙන් ඔබේ නිවස ආශ්‍රිතව පැමිණෙන විදුලිය ඔබේ නිවසට ළඟම තියෙන විදුලි කණුවෙන් ඔබේ නිවසට ගේන්න ඕන. ගාමිණී සර් ඊළඟට පොඩ්ඩක් දෙන්න. පොඩ්ඩක් බලන්න දුවේ පුතේ මේ කළු පැහැයෙන් දිස්වන මෙන්න මේ වගේ රැහැනක් තියෙනව නේද? ළඟම තියෙන විදුලි කණුවේ සිට ඔබේ නිවසට. සමහරට නාගරික ප්‍රදේශවල විදුලි කණු නැති වෙන්න පුළුවන්. පොළවේ අභ්‍යන්තරයෙන් යන විදුලි රැහැනුත් සමහරට දකින්න පුළුවන්. කෙසේ හෝ නිවසකට විදුලිය සැපේන මෙන්න මේ රැහැන්ට අපි කියනවා දුවේ පුතේ සේවා රැහැන විදියට. දැන් දරුවන්ට පේනවා නේද මෙන්න මේ සටහන. අපි බලනවා මේ සේවා රැහැනකින් නිවසට විදුලිය සැපීමේදී සේවා රැහැන තුල අඩංගු වෙනවා තවත් රැහැන් දෙකක්. මේ මගේ අතේ තියෙන සේවා රැහැනක ඔබට පේනවා මේ තමයි එන්නේ රැහැන් දෙක. දරුවනේ මේ රැහැන් දෙක අඳුර ගන්න. මේන් එක රැහැනක් සජීවී රැහැනක්. අනිත් රැහැන තමයි උදාසීන රැහැන. එහෙනම් දරුවනේ මෙන්න සජීවී රැහැනේද? මේ උදාසීන රැහැන. සජීවී සහ උදාසීන රැහැන් දෙකකින් සමන්විත සේවා රැහැන මගින් තමයි පුතේ අපේ නිවසට විදුලිය පැමිණෙන්නේ. එසේනම් අපි යමු ඔබේ නිවසට පැමිණෙන විදුලියට. ඊළඟට මොකද වෙන්නේ කියලා පුතේ. ඔබ දන්නවා ඔබේ නිවසේ
එළියෙන් තියෙන බිත්තියක. මෙන්න මේ වගේ උපකරණයක් දුවල පුතලා දැකලා ඇති. දැකලා නැත්නම් අද ගිහිල්ලා බලන්න ඕනේ පාඩේ ඉවරනම් පස්සේ. දුවේ පුතේ මේ මගේ ඇතේ තියෙන්නේ අදිදාරා පරිපත බින්දිනේ නම් වූ උපකරණය. මේ අදිදාරා පරිපත බින්දිනය ඔබේ නිවසේ විදුලිය මුලින්ම ඇතුළු වන උපාංගය. ඔබට පේනවා මෙහි ලීවරයක් පවතිනවා. මේ ලීවරය පහත් දැමීම මගින් මෙය විසන්ධි වෙනවා. ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ඔබේ නිවසට ඇතුළු වීමට උත්සාහ කරහොත් මෙන්න මේ අදිධාරා පරිපත බින්දිනේහි ලීවරයේ පහතට වැටීමෙන් පරිපතේ විසන්ධි වෙනවා. ඒ කියන්නේ මෙය නිවස ආරක්ෂාවට තියෙන උපාංගයක්. ඔව් දරුවෝ. මේ උපාංගය අද භාවිතා කරාට මීට පෙර යුගයේ අපි භාවිතා කරේ මීට වඩා වෙනස් උපාංගයක්. ගාමිණී සමහර පොඩ්ඩක් දෙන්න බලන්නේ. මේ තිබින්නේ දුවේ පුතේ අදිධාරා පරිපත බින්දිනේ පැමිණීමට පෙර භාවිතා කර උපාංගයක්. මේ උපාංගයෙන් අපි කියනවා දුවේ පුතේ සේවා විලායකය කියලා. මේ විලායකයක් නැත්නම් අපි කියනවා ෆියුස් එකක් කියලා. දැන් මම කලින් කතා කරේ දුවල පුතාලත් එක්ක අදිධාරා පරිපත බින්දිනේ. ඒ වෙනුවටයි මේක භාවිතා කරන්නේ. ඒතර සේවා විලායකයේ තුල දුවේ පුතේ මෙන්න මේ ආකාරයෙන් මේ තමයි සේවා විලායකයක අභ්‍යන්තරය. මම හිතනවා දුවල පුතාලට මේක බලා ගන්න අමාරුයි. මොකද මෙය ඔබේ නිවසේ පිටත සම්බන්ධ කරලා තියෙන උපකරණයක්. හොඳින් බලන්න මේක දිහා පුතේ. මෙහි ටින් සහ ඊයම් මිශ්‍ර ලෝහයකින් සැදුණු ලත් කම්බියක් මෙන්න මේ අතර තියෙනවා. මෙම කම්බිය ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ගමන් කළ විට රත් වෙලා විලේණය වෙලා පරිපතය බිඳීමක් කරනවා. එහෙනම් අදිධාරා පරිපත බිඳිනේ වගේම මෙම උපකරණයත් ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් පැමිණීමෙන් නිවසට සිදුවන හානිය වළක්වනවා. ඔව් ගාමිණී සර්. අපි මේසේ මැද මේක පොඩක් තබන්න. පුතේ බලන්න මේ සටහන දිහා. දැන් අපි ඔබට කිව්වා නේද? සේවා රැහැන මගින් නිවස සැපෙන විදුලියේ රැහැන් දෙකක් තියෙනවා. සජීවී රැහැන සහ උදාසීන රැහැන්. ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න අදිධාරා පරිපත බින්දිනේ සම්බන්ධ කරලා තිබෙන්නේ පුතේ මොන රැහැනටද? ඔව්. මෙහි රතු පැහැයෙන් දිස් වෙන්නේ සජීවී රැහැන්. අදිධාරා පරිපත බින්දිනේ සම්බන්ධ කරලා තියෙන දුවේ පුතේ සජීවී රැහැන වෙතට. එසේනම් ඔන්න දැන් නිවසට පැමිණෙන විදුලිය අදිධාරා පරිපත බින්දිනේට ළඟා වුණා. දැන් අපි බලමු අදිධාරා පරිපත බින්දිනේන් මීළඟට සම්බන්ධ වෙන්නේ කුමන උපකරණයටද කියලා. ඔව්. දුවේ පුතේ. ඔබට තිරේ දිස්සනවා මෙන්න මේ උපකරණ. මේ තමයි විදුලි මීටරය. නිවසේ අප පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය මැන ගැනීමට භාවිතා කරන උපකරණය තමයි විදුලි මීටරය කියලා කියන්නේ. දුවේ පුතේ මේ මගේ අතේ තිබෙන විදුලි මීටරය තමයි බොහෝ නිවෙස්වල තියෙන්නේ. මේ ඇත්තෙන්ම ප්‍රතිසම විදුලි මීටරයක්. නැත්නම් අපි කියනවා ඇනලොග් විදුලි මීටරයක් කියලා. නමුත් දරුවනේ නූතනයේ අපි භාවිතා කරනවා මේකට වඩා වෙනස් විදුලි මීටරයක්. ගාමිණී සර් පොඩක් ගමුද බලන්නේ ඒක. දැන් මම දරුවෝ ඔබට පෙන්වන්න යන්නේ තවත් විදුලි මීටරයක් මේ ඇතැම් නිවෙස්වල සවි කරලා තියෙනවා. මේ උපකරණය දිහා පොඩ්ඩක් බලන්න දුවේ පුතේ. ඔබට පේනවා මෙන්න මේ උපකරණ අපි කියනවා සංඛ්‍යාංක විදුලි මීටරය කියලා. නැත්නම් අපි කියනවා ඩිජිටල් විදුලි මීටරය කියලා. අදාළ විදුලි ඒකක ගණන මෙන්න මේ ස්ථානයේ අගයක් ලෙස සටහන් වෙනවා. එහෙනම් දුවේ පුතේ ඔබට දැන් පැහැදිලි නිවසට පැමිණෙන විදුලිය ප්‍රමාණය මැන ගැනීමට භාවිතා කරන උපකරණය තමයි මේ විදුලි මීටරය. මේ පොඩ්ඩක් පැත්තකින් තියමු. හරි. දුවේ පුතේ. නිවසට පැමිණෙන විදුලිය මැනීමට භාවිතා කරන ඒකකය කුමක්ද? අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් ශක්තිය. අපි කලින් කතා කරලා මීට පෙර පාඩමේදී ජූල් වලින් මනිනවා කියලා. නමුත් විදුලි ප්‍රමාණය නිවසේ පරිභෝජනය කිරීමේදී අපි එය මැනීමට භාවිතා කරන ඒකකය තමයි දුවේ පුතේ කිලෝවොට් පැය. අපි සංකේතවත් කරනවා සිම්පල් K, කැපිටල් W සහ සිම්පල් H ලෙස. හොඳින් නිරීක්ෂණය කරන්න. W සහ H අතර කුඩා ඉඩක් තබන්න ඕනේ. බොහෝ විට විභාග ප්‍රශ්නවල ආදී ඔබ අතින් වරදින දෙයක් නේද? අවසන් ගැටලුව විසඳලා ඔබ අතින් වරදින දෙයක්. KWH
තමයි කිලෝවොට් පැය ඔබේ නිවසට පැමිණෙන විදුලිය මැනීමට භාවිතා කරන ඒකකය. දැන් අපි උත්සාහ කළ බලමු දුවේ පුතේ කිලෝවොට් පැය එකක් කියන්නේ කුමක්ද? කොපමණ ප්‍රමාණයක්? ඔබ හිතන්න මෙහෙම පුතේ. කිලෝවොට් එකක ක්ෂමතාවයක් සහිත right විදුලි උපකරණයක් පැය එකක කාලයක් භාවිතා කළහොත් වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණයට තමයි අපි කියන්නේ කිලෝවොට් පැය එකක් කියලා. ඉතින් දුවේ පුතේ කිලෝවොට් එකක්ම වීම අවශ්‍ය නැහැ. ඔබ හිතන්න වොට් 500 උපකරණ දෙකක්. ඒත් වොට් 1000යි කිලෝවොට් එකයි. හිතන්නකෝ වොට් 100 උපකරණයක් කියලා. වොට් 100 උපකරණ 10ක්. ඒත් වොට් 1000යි කිලෝවොට් එකයි. කෙසේ හෝ කිලෝවොට් එකක විදුලි උපකරණ පැයක කාලයක් ක්‍රියාත්මක කරන විට වැය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය තමයි කිලෝවොට් එකක් කියලා කියන්නේ. දුවේ පුතේ ඔබේ නිවසේ විදුලි ඒකක අපි යුනිට් කියලා කියන්නේ. අපේ නිවසේ භාවිතා කරා යුනිට් 10ක්, යුනිට් 15ක්. යුනිට් කියලා කියන්නේ මෙන්න මේ කිලෝවොට් පැය එක කියන අගය. දරුවනි. නිවසේහි අපි කතා කර මම සාකච්ඡා කළොත් එක්ක අධිධාරා පරිපත බිඳිනයක්. ඒ වගේම විදුලි මීටරයක්. ඔබට අයිති උපාංග නෙවෙයි. ඔබේ නිවසට අයිති උපාංග නෙවෙයි. ඒවා අයිති වන්නේ විදුලි සැපයුම් කරුවන්. ඒ කියන්නේ අපේ රටේ නම් විදුලි බල මණ්ඩලයට සතු උපකරණ. දරුවනේ එම උපකරණ දෙකේ යම් ගැටලුවක් මතුවොත් ඔබ ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය දැනුවත් කරලා එම ගැටලුව විසඳා ගන්න යුතුමයි. ඔව් ගාමිණී සර්. දැන් මම සාකච්ඡා කරා විදුලිය නිපදවුණු විදුලි බලාගාරයේ සිට අපේ නිවසට පැමිණිලා නිවස දැන් ඇතුළට විදුලිය ගමන් කරන්න යන්නේ. ගාමිණී සාකච්ඡා කරමු නේද? මේ විදුලිය නිවස ඇතුළට ගමන් කිරීමේදී මීළඟට අපිට හමු වන ගෘහ විද්‍යුත් පරිපතේ උපාංග මොනවද කියලා. හොඳයි. ඉන්දික සර් අපි ඊළඟට කතා කරන්නේ නිවස තුලට විදුලිය පැමිණුනහම නිවසේ භාවිතා වන විදුලි උපකරණ මොනවද කියන එක. දැන් ඔබට පේනවා මගේ මේ අතේ තියෙනවා සම්බන්ධ වන විදුලි උපකරණ තුනක්. එහෙම නැත්නම් විදුලි උපාංග තුනක්. දැන් මේ පළමු විදුලිය උපකරණය තමයි අපි හඳුන්වන්නේ වෙන්කරණය කියලා. එහෙනම් මෙන්න මේ වෙන්කරණය ඔබට පේනවා. ස්විච් දෙකක් තියෙනවා. ඒ නිසා මේ විදුලි උපකරණය අපි හඳුන්වනවා ද්විද්‍රව ස්විචයක් කියලා. එතකොට නිවසේ ඉන්න ඔබට අපිට කිසියම් අවස්ථාවකදී නිවසේ විදුලිය විසන්ධි කරගන්නට අවශ්‍ය නම් මෙන්න මේ ලීවරය පහළට දමන්නට ඕන. මේ ලීවරය පහළට දැමීමෙන් නිවසේ විදුලිය සම්පූර්ණ වශයෙන්ම විසන්ධි වෙනවා. ඉතින් අපිට නැවත විදුලිය යථා තත්ත්වයට පත් කරගන්නට අවශ්‍ය නම් අපි කල යුත්තේ මෙන්න මේ ලීවරය ඉහළ දැමීම. එතකොට නිවසේ විදුලිය නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මෙම වෙන්කරණය අධිධාරා පරිපත බිඳිනයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නිවසට ඇතුළු වන විදුලි ධාරාවේ අගය ඇම්පියර් 40ට වඩා වැඩි වුණොත් ඒ අවස්ථාවේදී මෙන්න මේ ලීවරය ස්වයංක්‍රීයව පහළට වැටිලා නිවසේ ඇතිවන හානි වළක්වා ගන්නට අපිට උදව් වෙනවා. හොඳයි. ඊළඟට ඔබට පේනවා මේ දෙවනුවට තියෙන උපකරණ. මෙන්න මේ උපාංගය අපි හඳුන්වනවා ශේෂ ධාරා පරිපත බිඳිනය කියලා. මෙන්න මේ ශේෂ ධාරා පරිපත බිඳිනය ඔබට පේනවා මෙහි තිබෙනවා විශේෂ ලක්ෂණයක්. මෙන්න මෙතන T අක්ෂරයක් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ T අක්ෂරයේ බොත්තම අපි අතින් තද කරොත් මෙන්න මේ ලීවරය ස්වයංක්‍රීයව පහළ වැටීමකට සිදු වෙනවා. ඉතින් දුවේ පුතේ මේ ශේෂ ධාරා පරිපත බිඳිනයෙන් අපේ නිවසට ඉටුවන කාර්ය මොකක්ද? දැන් අපි විදුලි උපකරණයක් භාවිතා කරනකොට වැරදීමකින් අපිට සජීවී රැහැන ස්පර්ශ වුණොත් අපිට විදුලි සැර වදිනවා. අන්නේ අවස්ථාවකදී මේ ලීවරය ස්වයංක්‍රීයව පහළට වැටිලා ඒ සිදුවන හානිය වළක්වනවා. ඒ විතරක් නෙමෙයි. අපි භාවිතා කරන විදුලි උපකරණයක කිසියම් විදිහකින් සජීවී රැහැන ඒ උපකරණයේ බාහිර ලෝහාවරණයට ස්පර්ශ වුණොත් ඒ අවස්ථාවේදී මේ ලීවරය පහළට වැටිලා ඒ උපකරණයට නිවසේ ඉන්න අනිත් අයට විය හැකි
හානි වළක්වලා දෙනවා. හොඳයි. ඒ වගේම ඔබට පේනවා මෙන්න මේ ශේෂධාරා පරිපත බිඳිනයත් ද්විද්‍රව සුවිචයක්. ද්විද්‍රව සුවිචයක් කියලා කියන්නේ සජීවී රැහැන, ඔබට පේනවා මේ සජීවී රැහැන, උදාසීන රැහැන කියන රැහැන් දෙකම අවශ්‍ය විටක සංදි කරන්න පුළුවන්, අවශ්‍ය විටක විසන්දි කරන්න පුළුවන්. ඊළඟට ඔබට මම කතා කරන්නම් තවත් එක් උපකරණයක් පිළිබඳව. මේ ඔබට පේනවා මේ තියෙන්නේ සිඟිති පරිපත බිඳින්න. මේ සාමාන්‍ය ව්‍යවහාරයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ බ්‍රේකර් එක කියලා. එහෙනම් මෙන්න මේ බ්‍රේකර් එක එහෙම නැත්නම් සිඟිති පරිපත බිඳිනය අපේ නිවසේ සීමා සහිත විදුලි උපකරණ ප්‍රමාණයක් හා තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඔබට පේනවා මෙම සිඟිති පරිපත බිඳිනයට සජීවී රැහැන පමණයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඉහළින් සජීවී රැහැන සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි උදාසීන රැහැන මේ සිඟිති පරිපත බිඳිනයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි යම් උපකරණයක් භාවිතයේදී අපේ නිවසේ තියෙන විදුලි ප්‍රමාණය මේ සිඟිති පරිපත බිඳිනයේ සඳහන් විදුලි ප්‍රමාණය, විදුලි ධාරාව අභිබවා ගියොත් මොකද වෙන්නේ? ස්වයංක්‍රීයව මෙන්න මේ ලීවරය පහළට වැටෙනවා. ඉතින් දුවේ පුතේ මේ සියල්ලකම අපිට සිදුවන්නේ මොකද්ද? භාවිතා කරන විදුලියට ආරක්ෂාවක් සැපයීම තමයි අපේ නිවසේ සිදුවෙන්නේ. ඉතින් මෙන්න මේ උපකරණ සියල්ලක්ම ඔබේ නිවස තුල තිබෙන්නේ කොහෙද? ඔබට හොඳට දැකලා හුරු පුරුදු උපාංගයක ඇතුළත කොටස් තමයි මම ඔබට නිරීක්ෂණය වෙන්නට සැලැස්සුවේ. දැන් ඔබට පේනවා ඇති මගේ අතේ මේ තියෙන උපාංගය මොකක්ද කියලා. මේ කොටස අපි හඳුන්වන්නේ පාරිභෝගික ඒකකය කියලා. එහෙනම් මේ පාරිභෝගික ඒකකයක් තුල කුමන උපාංගද තියෙන්නේ? ඔබට පේනවා වෙන්කරණයක් තියෙනවා, ඊළඟට ශේෂධාරා පරිපත බිඳිනයක් තියෙනවා, සිඟිති පරිපත බිඳින රාශියක් තියෙනවා. දැන් මගේ අතේ තියෙන පාරිභෝගික ඒකකය තුල තියෙන්නේ එක් සිඟිති පරිපත බිඳිනයක්. මේ ඔබට පෙන්වන්නට රැගෙන කොටසක් පමණයි. නමුත් තවත් අපිට අවශ්‍ය තරම් සිඟිති පරිපත බිඳින මෙම පාරිභෝගික ඒකකයට සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දුවේ පුතේ දැන් අපි ඔබත් එක්ක සාකච්ඡා කළා මේ නිවසට සම්බන්ධ වන විදුලි උපකරණ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඒ විදුලි උපකරණ සියල්ල සම්බන්ධ වන ආකාරය පිළිබඳව සරලව ගැලීම් සටහනකින් මේ කරුණු ටික අපි හඳුනා ගනිමු. එහෙනම් ඔබට මතකයි ඉන්දික සර් පෙන්නවා සේවා රැහැන. සේවා රැහැනක් කියලා කියන්නේ විදුලි බල මණ්ඩලයෙන් නිවස දක්වා පැමිණෙන රැහැන. ඉතින් මෙන්න මේ සේවා රැහැනින් විදුලිය ගමන් කරනවා නිවසේ තිබෙන අධිධාරා පරිපත බිඳිනයට. ඔබට මතක ඇති අධිධාරා පරිපත බිඳිනයට සම්බන්ධ වෙන්නේ සජීවී රැහැන පමණයි. ඉන්පසුව අධිධාරා පරිපත බිඳිනය සම්බන්ධ වෙනවා විදුලි මීටරයට. විදුලි මීටරයට සජීවී රැහැන, උදාසීන රැහැන කියන රැහැන් දෙකම සම්බන්ධ වෙනවා. ඊළඟට විදුලි මීටරයෙන් සම්බන්ධ වෙනවා වෙන්කරණයට. වෙන්කරණය තුලටත් සජීවී රැහැන, උදාසීන රැහැන. අපි සාකච්ඡා කළා වෙන්කරණය ද්විද්‍රව ස්විචයක් කියලා. ඒ වගේම වෙන්කරණයෙන් පසුව විදුලිය සම්බන්ධ වෙන්නේ ශේෂධාරා පරිපත බිඳිනයට. ශේෂධාරා පරිපත බිඳිනයත් ද්විද්‍රව ස්විචයක්. ශේෂධාරා පරිපත බිඳිනයෙන් පසුව විදුලිය සම්බන්ධ වෙන්නේ සිඟිති පරිපත බිඳිනයට. හැබැයි සිඟිති පරිපත බිඳිනය තුලට සම්බන්ධ වෙන්නේ සජීවී රැහැනක් පමණයි. ඉන්පසුව නිවසේ තියෙන පහන් පරිපත, කෙවෙනි පරිපත සියල්ලටම සජීවී රැහැන් සහ උදාසීන රැහැන් සම්බන්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ මෙන්න මේ සටහන ඉතා හොඳින් මතක තබා ගන්න. බොහෝ විට බහුවර්ණ ප්‍රශ්නවල, ව්‍යුහගත රචනා ප්‍රශ්නවල සහ රචනා ප්‍රශ්නවලදී අපෙන් විමසනු ලබනවා මෙන්න මේ උපාංග සම්බන්ධ කිරීමේ අනුපිළිවෙල ඔබ දන්නවද කියලා. එහෙනම් මෙන්න මේ අනුපිළිවෙල පිළිබඳව හොඳින් මතක තබා ගන්නට ඕනේ. මම පිවිසෙන්නම් ඊළඟ කොටසට.
පුතේ අපේ නිවසේ පවතින ප්‍රධාන පරිපතාකාර දෙකක්. එකක් තමයි පහන් පරිපත. අනිත් පරිපතාකාරය තමයි පුතේ කෙවෙනි පරිපත. මේ පහන් පරිපත කියන්නේ නිවසේ විදුලි පහන් නැත්නම් බල්බ් සම්බන්ධ වෙලා තියෙන පරිපත එකක. දරුවනේ අපි කතා කරා සිඟිති පරිපත බිඳිනයක් ගැන. මේ සිඟිති පරිපත බිඳිනියෙන් ඔබට ලබා දෙන්නේ නිවසට ආරක්ෂාව. අපි හිතමු පහන් පරිපතය හා බැඳුණු අර පාරිභෝගික ඒකකය තුල අඩංගු වෙන සිඟිති පරිපත බිඳිනේහි ගලා යා හැකි උපරිම ධාරාව කොපමණ වෙනවද? තිරිය දිහා පොඩ්ඩක් බලන්න දුවේ පුතේ. මම අහන්නේ පහන් පරිපත සඳහා සාමාන්‍යයෙන් යොදාගෙන එන සිඟිති පරිපත බිඳිනෙන් ගලා යා හැකි උපරිම ධාරාව කොපමණද කියලා. ඔව්. මෙම ධාරාවේ අගය වෙනවා දුවේ පුතේ ඇම්පියර් 6ක්. කියන්නේ ඇම්පියර් 6ට වඩා වැඩි ධාරාවක් ගියොත් සිඟිති පරිපත බිඳිනේ ලීවරය පහළට වැටිලා එම පහන් පරිපතය විසන්ධි කිරීමකට ලක් කරනවා. ඒ වගේම මීට පෙර අපි සිඟිති පරිපත බිඳිනවට භාවිතා කරේ මේ විලායක. විලායකයක් කියන්නේ පුතේ මේ අර තිබෙනවා ඊයන් සහ ටින් මිශ්‍ර ලෝහයකින් සැදුණු කම්පියක්. එහි විලායකයේ උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගමන් කළ විට මෙම රැහැන රත් වී විලයනය වී පරිපතේ විසන්ධි කරනවා. ඒ විදිහට පහන් පරිපත සඳහා භාවිතා කළ මේ විලායක තුළ ගමන් කළ හැකි උපරිම ධාරාව කොපමණද? ඔබට පේනවා එහි අගය ඇම්පියර් 5යි. පොඩි වෙනසක් තියෙනවා නේද දුවේ පුතේ? පහන් පරිපත සඳහා අදාළ වෙන සිඟිති පරිපත බිඳින්නෙන් ගමන් කළ හැකි ධාරාව ඇම්පියර් 6යි. නමුත් මුලි මීට පෙර භාවිතා කර පහන් පරිපත හා බැඳුණු විලායක හරහා ගමන් කළ හැකි උපරිම ධාරාව ඇම්පියර් 5ක් වෙනවා. අපි පැරණි විලායකයකුත් පෙන්නමු නේද? ඔව්. දුවේ පුතේ. මේ තිබෙන්නේ අප සිඟිති පරිපත බිඳුනියක් වෙනුවට භාවිතා කළ පැරණි විලායකයක් තමයි මේ තියෙන්නේ. මේ තමයි මම අර කියපු විලායකය. ඔබට පේනවා ඇති මෙහි සම්බන්ධක කම්බියක් තියෙනවා. සමීප දසුණක් ගත්ත අපිට පේනවා මේ කණු දෙක අතර ඉතා කුඩා සම්බන්ධක රැහැනක් තියෙනවා. මම කතා කරේ මෙන්න මේ රැහැන තුලින් තමයි අදාළ අගයට වඩා වැඩි ධාරාවක් ගමන් කළොත් මෙම රැහැන විලයනේ වෙලා එය පිලිස්සීමකට ලක් වෙලා පරිපතේ විසන්ධි කරනවා කියලා කිව්වා. එහෙනම් දරුවනි ඔබ ඕනනම් දැක්කා පැරණි විලායකයක පැරණි විලායකයකොත් ඔබ මේ අවස්ථාවේදී දැක්කා. පොඩ්ඩක් අවුල් නැවෙන්නේ. රයිට්. එහෙනම් දරුවනි දෙවෙනි පරිපත ආකාරය තමයි කෙවෙනි පරිපත. පහන් පරිපත ගැන අපි සාකච්ඡා කරා. කෙවෙනි පරිපතයක් ගමු. ප්ලග් සර්කිට් කියලා අපි කියනවා. කෙවෙනි පරිපතයක් මගින්වත් නිවසට යම් ආරක්ෂාවක් ලැබීමට ඒ සඳහාත් භාවිතා කරන්න වෙනවා සිඟිති පරිපත බිඳින්න. ඔව් දුවේ පුතේ. කෙවෙනි පරිපතයක් හා බැඳුණු සිඟිති පරිපත බිඳිනේ හරහා ගමන් කළ හැකි උපරිම ධාරාව කොපමණද? එහි අගය වෙනවා ඇම්පියර් 13ක්. ඇම්පියර් 13යි එහි අගය. නමුත් දරුවනි මීට පෙර සිඟිති පරිපත බිඳින වෙනුවට භාවිතා කරා නම් අපි අර ඔබට පෙන්නපු විලායකයක් කෙවෙනි පරිපත සඳහා භාවිතා කළ විලායක තුලින් ගමන් කළ හැකි ධාරාව ඇම්පියර් 15ක් වෙනවා. සිඟිති පරිපත බිඳින්නෙන් ඇම්පියර් 13ක් වෙද්දී ඒ සඳහා භාවිතා කළ විලායක තුලින් ගමන් කළ හැකි ධාරාව ඇම්පියර් 15ක් වෙනවා. එසේනම් දරුවෝ අප සාකච්ඡා කළේ විලායක සහ සිඟිති පරිපත බිඳින. අපි දැන් බලමු ඇයි මේ විලායක වලට වඩා සිඟිති පරිපත බිඳින ජනප්‍රිය වෙන්න හේතුව. සිඟිති පරිපත බිඳිනිය සැලකුවොත් එහෙම එහි තිබෙන ලීවරය. මේ ලීවරය පහතට වැටුනොත් එහි සම්බන්ධතාවය බිඳ වැටලා පරිපතේ විසන්ධ වෙනවා. නමුත් මම ඔබට පෙන්නපු විලායකයක් සැලකුවොත් එහි අභ්‍යන්තරේ කම්බියක් නැත්නම් රැහැනක් තියෙනවා. මෙම රැහැන විලයනය වුණොත් එම ඇම්පියර් අගයට ගැලපෙන ආකාරයේ නව කම්බියක් සම්බන්ධ කරගන්න වෙනවා. ඒ සඳහා කාලයක් ගත වෙනවා. එම නිසා සිඟිති පරිපත බිඳින්න භාවිතා කරන්න අද පෙළඹිලා තියෙනවා. එමගින් පුළුවන් පරිපතේ නැවත ඉතා ඉක්මනින් සංධි කිරීමට. මේදී කියොත් දෙයක් තියෙනවා. විශේෂයෙන්ම විලායකයේ කම්බියක් පිලිස්සේ ගියොත් ඇතැම් විට
එහි ගමන් කළ හැකි ධාරාව හා නොගැලපෙන කම්බියක් ඇතැම් අය සම්බන්ධ කරමින් ගෘහස්ත පරිපතේ කාර්යයන් වල නිරත වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ එම විලායකයේ මගින් අදාළ ආරක්ෂාවක් නිවසට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විලායකයේ දැන් භාවිතයෙන් ඉවත් කරලා වැඩි ආරක්ෂාවක් ලබා දෙන සිඟිති පරිපද බිඳින බොහෝ නිවෙස්වල වැඩි ප්‍රතිශතයකින් භාවිතා කරන්නේ. ඔව් ගාමිණී සර්. දැන් අපි යමු නේද පාඩමේ ඊළඟ කොටසට. හොඳයි. දැන් ඔබ දන්නවා මෙන්න මේ අපි කියපු ආකාරයට නිවසේ විවිධ උපාංග සම්බන්ධ කරලා අපිට අවශ්‍ය විදුලි බලය සපයාගෙන තිබෙනවා. ඉතින් ඔබේ නිවසේ තියෙන පහන් ස්ථිරව සවි කරලා තියෙනවා. ස්ථිරව කියන්නේ පහනක් දැවී ගියහොත් අපි පහන ගලවා ඉවත් කරනවා. නමුත් පහන භාවිතා කරන අතරතුරදී අපි ඒ ගලවා ඉවත් කරන්නේ නැහැ. නමුත් දුවේ පුතේ ඔබ දන්නවා විදුලි ස්ත්‍රික්කය. එහෙම නැත්නම් ගිල්ලුම් තාපකය. අපි ස්ථිරව සවි කරලා තියෙන්නේ නැහැ. අවශ්‍ය අවස්ථාවලදී පරිපතේට සම්බන්ධ කරනවා, පරිපතෙන් විසන්ධි කරනවා. ඉතින් දුවේ පුතේ කොහොමද මේ සම්බන්ධ කර ගැනීම සහ විසන්ධි කර ගැනීම කරන්නේ? මේ සඳහා අපි භාවිතා කරනවා මෙන්න මේ උපාංග දෙක. මොකද්ද? මගේ මේ අතේ තියෙන උපාංග දෙක. මේ උපාංගය අපි හඳුන්වන්නේ පේනුව කියලා. මේ අතේ තියෙන උපාංගය හඳුන්වන්නේ පේනුව කියලා. මේ අතේ තියෙන දකුණු අතේ තියෙන උපාංගය හඳුන්වන්නේ කෙවෙනිය කියලා. එහෙමනම් ඔබ දන්නා නූතනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව නිවෙස්වල භාවිතා වෙන්නට ඕන කෙවෙනි. මේ හතරස් කොටු. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විහාරේ භාවිතා කරන්නේ කොටු කෙවෙනියක් කියලා. මෙන්න මේ කෙවෙනියක් තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව දැන් අපි භාවිතා කරන්නට ඕන. ඔබ දැකලා තියෙනවා ඔබේ පාසලේ පරිගණක කාමරේ අලුතින් ඉදිරි කරන ගොඩනැගිලි වල සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ආකාර කෙවෙනි. හොඳයි ඔබට මම පෙන්වන්නම් මීට පෙර භාවිතා කළ අපේ බොහෝ නිවෙස්වල භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ කෙවෙනි සහ පේන. දැන් මේ මගේ අතේ තියෙන්නේ කෙවෙනිය. ඊළඟට මේ තියෙන්නේ පේනුව. එතකොට ඔබට මේ පේනුව නිරීක්ෂණය කළහොත් මේ හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන ආකාර තුනක් නැත්නම් හඳුනාගත හැකි ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? රැහන් තුනක් සම්බන්ධ කරන්නට පුළුවන් මෙන්න මේ පේනුවට. ඉතින් මේ රැහන් තුනක් සම්බන්ධ කරන්නට පුළුවන් පේනුවක් අපි හඳුන්වනවා තුන්කූරු පේනුවක් කියලා. දැන් මේ තියෙන්නේ තුන්කූරු පේනුවක්. ඒ වගේම අපිට රැහන් දෙකක් සම්බන්ධ කරන්නට පුළුවන් පේනුවකුත් අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ තියෙන්නේ තුන්කූරු පේනුවක්. ඒ කියන්නේ මෙහි කූරු තුනක් සඳහන් වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ දෙකූරු පේනුවක්. එහෙනම් එයට දෙකූරු පේනුවක් කියලා හඳුන්වන්නේ එහි කූරු දෙකක්. එහෙනම් මේ කූරු දෙකට සම්බන්ධ වෙන්නේ සජීවී රැහන සහ උදාසීන රැහන පමණයි. ඒ වගේම තුන්කූරු පේනුවකට සජීවී රැහන, උදාසීන රැහන ඊට අමතරව භූගත රැහනක් සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඔබට මේ තිරයේ දිස්වන සටහන දිහා පොඩ්ඩක් අවධානය යොමු කරමු. එහි මීට පෙර භාවිතා කළ දෙකූරු පේනු, තුන්කූරු පේනු රාශියක රූප සටහන් ඔබට දැක්වෙනවා. ඉතින් මෙහි දැක්වෙන A අක්ෂරය, C අක්ෂරය, E අක්ෂරය සහ F අක්ෂරය කුමන ආකාරයේ පේනුද සම්බන්ධ වෙන්නේ? දෙකූරු පේනු. ඒ කියන්නේ එහි සඳහන්ව ඇත්තේ සජීවී රැහනක් සහ උදාසීන රැහනක් පමණයි. ඉතින් දුවේ පුතේ අපි බලමු තවත් මෙහි දක්වා තියෙන පේනු කීපයක් දිහා. B අක්ෂරයෙන් D, G, H, I, J, K, L, M සහ N අක්ෂරවලින්. මෙන්න මේ අක්ෂරවලින් සම්බන්ධ වෙන්නේ ලෝකේ භාවිතා කළ විවිධ රටවල භාවිතා කළ දැනට භාවිතා වන සහ නොවන තුන්කූරු පේනුවල ස්වරූපයන් කීපයක්. ඉතින් දුවේ පුතේ මේ දෙකූරු පේනුවක් සම්බන්ධ කරලා එහෙම නැත්නම් දෙකූරු පේනුවක් සම්බන්ධ කරන උපකරණයක් තුල තියෙන්නට ඕන විශේෂත්වය මොකක්ද?
මෙන්න මේ දෙකූරු පේනුවක් සම්බන්ධ කරන උපකරණයක් මෙන්න මේ කරුණ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මොකද්ද පුතේ දුවේ කාරණය? මේ දෙකූරු පේනුව සම්බන්ධ කරන උපකරණේ බාහිර ආවරණය ලෝහමය නොවිය යුතුයි. ඒ කියන්නේ එය විද්‍යුත් සන්නායකයක් නොවෙන්නට ඕනේ. විද්‍යුත් සන්නායකයක් වුණොත් සජීවී රැහැන යම් ආකාරයකින් ලෝහාවරණේ සම්බන්ධ වුණොත් අපිට විදුලි සැර වැදෙන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔබට මතක ඇති අපි මීට පෙර දවසකදී සාකච්ඡා කළ විදිහට මේ තියෙන ගිල්ලුම් තාපකය. ඔබට පේනවා ගිල්ලුම් තාපකය තුල බාහිර ආවරණය ලෝහ. එහෙනම් කිසියම් හේතුවකින් මේ බාහිර ආවරණයට උපකරණේ සජීවී රැහැනක කොටසක් සම්බන්ධ වුණොත් අපට විදුලි අනතුරක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා මෙහි අනිවාර්යයෙන්ම සම්බන්ධ කළ යුතු වන්නේ තුන්කූරු පේනවා. එහෙනම් ඔබට පේනවා බාහිර ලෝහාවරණයක් තිබෙන මෙම ගිල්ලුම් තාපකයට සම්බන්ධ කරලා තියෙන්නේ තුන්කූරු පේනවා. ඉතින් දුවේ පුතේ අපි මේ තුන්කූරු පේනුවකට රැහන් සම්බන්ධ කරන ආකාරය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරලා බලමු. දැන් මගේ මේ අතේ තියෙන්නේ තුන්කූරු පේනුව. එතකොට මේ තුන්කූරු පේනුවකට රැහන් සම්බන්ධ කරනකොට අපිට ඕනෑම රැහනක් ඕනෑම කූරකට සම්බන්ධ කිරීමේ හැකියාවක් නැහැ. දැන් ඔබට දිස් වෙනවා මෙන්න මේ තිරය දිහා අපි මොහොතකට බලමු. තිරයේ දිස් වෙන තුන්කූරු පේනුවේ ඔබට පේනවා රැහන් තුනක් තියෙනවා. මේ රැහන් තුන සම්බන්ධ කරන ආකාරය අපි පොඩ්ඩක් විමසලා බලමු. ඉතින් ඒ රැහන් තුන සම්බන්ධ කරන්නට කිසියම් විධිමත් ආකාරයක් තිබෙන බව මම ඔබට මීට පෙර සඳහන් කළා. කොහොමද අපි ඒ රැහන් හඳුනාගන්නේ? දැන් මගේ මේ අතේ තිබෙන රැහන් මොහොතකට නිරීක්ෂණය කරන්න. දැන් මෙන්න මේ රැහන තුල බාහිර ආවරණයක් තියෙනවා අලු පැහැයෙන් යුතු. බාහිර ආවරණයක් තියෙනවා අලු පැහැයෙන් යුතු. ඊට ඇතුළතින් දුඹුරු පාටෙන් යුතු රැහනක් තියෙනවා. ඊට ඇතුළතින් තමයි තඹ කම්බිය තියෙන්නේ. එහෙනම් මෙම රැහන අපි සම්බන්ධ කළ යුත්තේ සජීවී රැහන ලෙස. සජීවී රැහන විදිහට. ඊළඟට මෙම රැහන මදක් නිරීක්ෂණය කරන්න. මෙම රැහනේ බාහිර ආවරණය අලු පැහැති. නමුත් ඊට ඇතුළතින් තියෙනවා නිල් පැහැති PVC ආවරණයක්. එහෙනම් මේ නිල් පැහැති PVC ආවරණයට ඇතුළතින් තමයි එහි තඹ කම්බිය තියෙන්නේ. අපි මෙන්න මේ රැහන යොදා ගන්නට ඕන උදාසීන රැහන විදියට. ඊළඟට අපි සාකච්ඡා කළා භූගත රැහනක්. එතකොට භූගත රැහනක් අපි හඳුනාගන්නේ මේ රැහනේ බාහිර ආවරණය කොළ පැහැති. ඒ කොළ පැහැති බාහිර ආවරණය තුල කහ පැහැති යම් වර්ණ රටාවකුත් එහි දිස් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ කොළ පාට රැහන තුල අපි විමසා බැලුවොත් අපිට හඳුනා ගන්නට පුළුවන් එහි අභ්‍යන්තරයේ කම්බි 7ක් සහිත රැහනක්. ඒ වගේම කම්බි 36ක් සහිත රැහනක්. එහෙමනම් මෙන්න මේ රැහනක් අපි තුන්කූරු පේනුවකට සම්බන්ධ කරන්නේ කොහොමද? එතකොට මේ තුන්කූරු පේනුව සම්බන්ධ කිරීමේදී අපි හඳුනා ගන්නට ඕනේ මේ රැහන් සම්බන්ධ කළ යුත්තේ කොතැනද කියලා. දැන් මගේ මේ අතේ තිබෙන තුන්කූරු පේනුව තුල ඔබට හඳුනා ගන්නට පුළුවන් මෙම රැහන සම්බන්ධ කරන්නට ඕන උදාසීන රැහන සම්බන්ධ කරන්නට ඕන මෙම ස්ථානයට. අපි ඒක හඳුනාගන්නේ කොහොමද? මෙන්න මේ පේනුව තුල සඳහන් වෙනවා N අකුරෙන් මේ පේනුව තුල මෙන්න මෙතන සඳහන් වෙනවා N අක්ෂරය. එහෙමනම් N අක්ෂරය ලියා තිබෙන ආසන්නයට අපි සම්බන්ධ කළ යුතු වන්නේ ඇතුල් පැත්තෙන් මෙන්න මේ උදාසීන රැහන. ඊළඟට L අක්ෂරය දැන් ඔබට නිරීක්ෂණය වෙනවා මෙන්න මේ තුන්කූරු පේනුවේ L අක්ෂරය සඳහන් කරලා තියෙනවා. මේ L අක්ෂරය සඳහන් කර ඇති ස්ථානයට අපි සම්බන්ධ කරන්නට ඕනේ මෙන්න මේ සජීවී රැහන. ඊළඟට මේ තුන්කූරු පේනුවේ
මෙතන සඳහන් වෙනවා එන් අක්ෂරය. මෙන්න මේ එන් අක්ෂරය සම්බන්ධ වෙන තැනට අපි සම්බන්ධ කරන්නට ඕන උදාසීන රැහැන. ඊළඟට මගේ අතේ තියෙනවා භූගත රැහැනක්. ඔබට මේ තුන්කූරු පේනුවේ සඳහන් වෙනවා මෙන්න මෙම ස්ථානයේ ඊ අක්ෂරය. එහෙම නැත්නම් සමහර තුන්කූරු පේනුවක භූගත සලකුණක් තියෙනවා. ඒ අනුව මෙන්න මේ ඇතුල් පැත්තේ තිබෙන ඇනමුරිච්චි බුරුල් කරලා ඒ තුලට අපිට මේ විදුලි රැහන් සම්බන්ධ කිරීමෙන් තමයි නිවැරදිව තුන්කූරු පේනුවක් අපි සම්බන්ධ කරනවා කියලා කියන්නේ. අපි ඊළඟට යමු නිවසේ තියෙන කෙවෙනි. කෙවෙනි වලට රැහන් සම්බන්ධ වන ආකාරය. මේ එක්තරා රටාවක දකින්න පුළුවන් පුතේ. ඒ අපි හඳුන්වන වලය පරිපතයක් කියලා. පුතේ බලන්න ඔබේ නිවසේ කෙවෙනි නැත්තම් ප්ලග් සොකට් කියලා අපි කියන්නේ. මේවා තිබෙන්නේ කිසියම් නිශ්චිත උසකින් කිසියම් වලය ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ. මෙන්න මේකට අපි කියනවා පුතේ වලය පරිපතයක් කියලා. අපි දැන් බලමු වලය පරිපතයකට කෙවෙනි සම්බන්ධයක් යෙදීමේ තියෙන වාසිය මොකක්ද කියලා. උදාහරණයක් ගන්න නිවසේ යම් අලුත් වැඩියාවකදී ඔබට අවශ්‍ය වෙනවා නව කෙවෙනියක් සම්බන්ධ කරන්න. එහිදී වලය පරිපතය ගැන ඔබට අවබෝධයක් තියෙනවා නම් නිවසේ බිත්තිය තුලින් මේ රැහන් යන ආකාරය ගැන ඔබට නෙවෙයි අතන විදුලි කාර්මිකයෙකුට යම් අවබෝධයක් තියෙනවා. ඒ ඔස්සේ පුළුවන් නව කෙවෙනියක් සම්බන්ධ කරන්න. ඒ නිසා වලය පරිපතයක ආකාරයට කෙවෙනි සම්බන්ධ කිරීමෙන් තියෙන වාසිය තමයි නව කෙවෙනියක් සම්බන්ධ කිරීමේදී අපිට පුළුවන් ප්‍රධාන විදුලි සැපයීමේ සිට අලුත් රැහන් සම්බන්ධ නොකර මෙය තුලම නව කෙවෙනියක් සම්බන්ධ කර ගැනීම. ඔව් දරුවනි. අපි බලමු ඊළඟට ගෘහ විද්‍යුත් පරිපතය තුල අපිට යොදා ගන්න පුළුවන් ආරක්ෂක පූර්වෝපායන් මොනවද කියලා. දරුවනි ගෘහ විද්‍යුත් පරිපතයක තිබෙනවා උපකරණ දෙකක් අපේ ආරක්ෂාව. එකක් තමයි ශේෂ ධාරා පරිපත බෙදින. ඊළඟට තියෙනවා සිඟිති පරිපත බෙදින. අපි බලමු ශේෂ ධාරා පරිපත බෙදිනක් මගින් අපිට ලැබෙන ආරක්ෂාව කුමක්ද කියලා. දරුවනි ශේෂ ධාරා පරිපත බෙදිනයකින් විශේෂයෙන්ම පුද්ගලයෙකුට විදුලි සැර වැදීමක් එහෙම නැත්නම් උපකරණයක විදුලි කාන්දු වීමක් සිදු වුවහොත් පරිපතය ස්වයංක්‍රීයව විසන්ධි වෙලා එයින් අපව ආරක්ෂා කරනවා. ඒ වගේම විදුලිය ලුහුවත් වීමක් සිදු වුණොත් ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාවක් ගලා ගියහොත් ලුහුවත් වීමක් කියලා කියන්නේ ෂෝට් සර්කිට් එකක්. සජීවී සහ උදාසීන රැහන් සම්බන්ධ වීමෙන් ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාවක් ගලා ගියහොත් එහිදීත් පරිපතයේ විසන්ධි වීමෙන් නිවසට ආරක්ෂාවක් සැපේ. දෙවෙනි ආරක්ෂක පූර්වෝපාය. දුවේ පුතේ ඒ තමයි සිඟිති පරිපත බිඳින. සිඟිති පරිපත බිඳිනයක් මගින් අපිට ලැබෙන ආරක්ෂාව තමයි හිතන්න දරුවනි සිඟිති පරිපත බිඳිනයක සඳහන් කළ ඇති අගයට වඩා වැඩි ධාරාවක් ඒ හරහා ගමන් කරනවා. එහි ලීවරයේ පහතට වැටිලා පරිපතේ විසන්ධි වෙනවා. එමගින් උපකරණ වල වගේම රැහන් වලට වෙන්න පුළුවන් හානිය වළක්වනවා. ඒ වගේම අපි බලමු දරුවනි දැන් ඔබේ නිවසේහි සිඟිති පරිපත බිඳිනයක් හෝ එහෙම නැත්නම් ශේෂ ධාරා පරිපත බිඳිනයක ලීවරයේ පහතට වැටලා තියෙනවා. මේ අපි කොහොමද විධිමත් ක්‍රමයකට යථා තත්ත්වයට පත් කරගන්නේ කියලා. කාමිචර මම ආරාධනා කරනවා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු ශේෂ ධාරා පරිපත බිඳිනය හෝ සිඟිති පරිපත බිඳිනයේ ලීවරය ස්වයංක්‍රීයව පහළ වැටිලා තිබෙනවා නම් ඒ යථා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. අපි පළමුව බලමු ශේෂ ධාරා පරිපත බිඳිනය. පහළට වැටිලා තියෙනවා නම් බොහෝ විට අපේ දුවල පුතාලා නිවැසියන් කරන්නේ මොකක්ද? මේ ලීවරේ ඉහළ දාන්න. මෙන්න මේ විදිහට ලීවරේ ඉහළ දාන එක නිවැරදි ක්‍රමෝපාය නෙමෙයි. පළමුවෙන්ම කළ යුතු වන්නේ අපි වෙන්කරණය ලීවරේ පහළ දාන්නට ඕනේ. ඊළඟට ශේෂ ධාරා පරිපත බිඳිනේ ලීවරේ ඉහළට දමන්නට ඕනේ. ඉන්න අනතුරුවයි අපි වෙන්කරණේ ලීවරය ඉහළට දැමිය යුත්තේ. ඒ වගේම තමයි මෙන්න මේ සිඟිති පරිපත බිඳිනේක ලීවරේ පහළ වැටලා තිබෙනවා නම් එහිදීත් අප කළ යුත්තේ පළමුවෙන්ම වෙන්කරණේ ලීවරය පහළට දැමීම, අනතුරුව සිඟිති පරිපත බිඳිනේ ලීවරය ඉහළ දැමීම, ඉන්පසුව වෙන්කරණේ ලීවරය ඉහළට දැමීම. එතකොට මේ ආකාරයට වෙන්කරණය සංවෘත කරන අවස්ථාවේදී පරිපතය විසන්ධි වුණොත් අපි පළපුරුදු විදුලි කාර්මිකයෙකුගේ සහාය ලබා ගන්නට ඕනේ. දරුවනේ
අපි දැන් බලමු නිවසේ සිදුවන විදුලි අනතුරු අවම කරගන්නේ කෙසේද කියලා. ඔව්. මේදී මම මුලින්ම සාකච්ඡා කරනවා විදුලි අනතුරු අවම කර ගැනීමට අපි නොකළ යුතු දේවල් මොනවද කියලා. ඔව්. මුලින් බලන්න පුතේ උපකරණ සම්බන්ධ කිරීමේදී පේනුවක් නොමැතිව විදුලි රැහැන් ඇතැම් අවස්ථාවේදී අපි කෙවිනට සම්බන්ධ කරනවා. කියන්නේ පේනුවක් නොමැතිව විදුලි රැහැන් කෙවිනට සම්බන්ධ කිරීම නොකළ යුතු දෙයක්. ඒ වගේම පුතේ සිරුර තෙමී ඇති අවස්ථාවකදී විශේෂයෙන් අපි නාන කාමරය තුලදී කෙවෙනි වලට උපකරණ සම්බන්ධ කිරීම. ඒ වගේම ස්විච් දැමීම අපි නොකළ යුතු දෙයක්. අපි තව එකට යමු දුවේ පුතේ. විශේෂයෙන් අකුරු ගහන අවස්ථාවේදී අපේ නිවසේ විදුලි උපකරණ ආරක්ෂා කිරීමට හොඳම දේ තමයි එම උපකරණ භාවිතා නොකර සිටීම. ඒ වගේම මෝටරය විදුලි ස්ට්‍රික් වැනි උපකරණ ක්‍රියාත්මක කර වෙනත් කාර්යයකට නොයා යුතුයි. ඊළඟ බලමු දුවේ පුතේ විදුලි අනතුරු අවම කිරීමට අපි කළ යුතු දේවල් කීපයක්. මේ බලන්නකෝ. පරිපථ වලට ගැළපෙන අගයන්ගෙන් යුතු අපි සාකච්ඡා කළ සිඟිති පරිපථ බිඳින හෝ විලායක නම් දැන් යෙදෙන්නේ නැහැ. සිඟිති පරිපථ බිඳින යෙදී. ඒ වගේම විදුලි උපකරණ භාවිතයෙන් පසු අපි කාරුණික වෙන්න ඕනේ එම උපකරණ පේනු වලින් ගලවා ඉවත් කිරීමට. නිවසේ තිබෙනවා නම් කැඩී බිඳී රැහැන්, ඒ වගේම ස්විච්, කෙවෙනි වඩා ඥානාන්ත දේ තමයි මේවා ඉවත් කරලා ඒ වෙනුවට නව උපාංග සවි කිරීම. දරුවනි විදුලි විසන්දීමක් සිදු වුවොත් වඩා සුදුසු දේ තමයි පේනු කෙවෙනි වලින් ගලවා ඉවත් කිරීම. පොඩ්ඩක් බලන්න අපි මේවා කරනවද කියලා. ඒ වගේම අපි කතා කරපු ශේෂ්ධාරා පරිපථ බිඳින්නේ අර පරීක්ෂක බොත්තම දින කිහිපයකට වතා ඔබ එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ වගේම දරුවනි විදුලි අලුත් වැඩියාවක් නිවසේ සිදු වෙනවා නම් වෙන්කරණේ භාවිතා කරලා අපිට පුළුවන් නිවසේ සම්පූර්ණ පරිපථයම විසන්ධි කිරීමකට ලක් කරන්න. ඒ වගේම අර ගාමිණිස කතා කරා වගේ ශේෂ්ධාරා පරිපථ බිඳිනිය බිඳ වැටීමකට ලක් වුණා. එහි ලීවරය පහතට වැටෙනවා. නිවැරදි ක්‍රම ශිල්ප භාවිතා කරලා එය නැවත සංවෘත කළ යුතුය. හොඳයි දුවේ පුතේ. අපි දැන් නිවසේ පරිභෝජනය වන විදුලි ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා සොයා බලමු. මේ සඳහා අපිට ගොඩනගලා තියෙනවා සම්බන්ධතාවයක්. දැන් ඔබට මේ තිරේ දිස් වෙනවා එම සම්බන්ධතාවය. වැයවන කිලෝවොට් පැය ගණන අපිට ගණනය කරන්නට පුළුවන් වොට් ගණන 1000න් බෙදලා පැය ගණනෙන් ගුණ කරපුවා. හොඳයි එහෙමනම් ඉන්දික සර් අපි කිලෝවොට් පැය ගණන ගණනය කිරීමේ ගැටලුවක් විසඳමුද? ඔව්. දුවේ පුතේ තිරේ දිස්වන ගැටලුව දිහා බලන්න. වොට් 100ක සූත්‍රිකා පහනක් දිනකට පැය 6ක කාලයක් දල්වා තිබූ විට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කොපමණද? දින 30ක මාසයක් සඳහා වැයවන කිලෝවොට් පැය ගණන නැත්නම් විදුලි ඒකක ගණන කොපමණද කියලායි අපි දැන් සොයන්න හදන්නේ. දුවේ පුතේ අපි අදාළ ගැටලුවේ දත්ත සටහන් කරගත්තොත් වොට් ගණන නැත්නම් ක්ෂමතාව වොට් 100යි. කාලය පැය 6යි. දරුවනි වැයවන විදුලි ඒකක ගණන නැත්නම් කිලෝවොට් පැය ගණන අපිට හොයන්න පුළුවන් වොට් ගණන 1000න් බෙදලා පැය ගණනෙන් ගුණ කරලා. මේ බලන්නකෝ. වොට් 100 බෙදීම 1000 ගුණ කිරීම 6 ඔබට ලැබෙනවා පිළිතුරක් කිලෝවොට් 0.6ක්. නැත්නම් විදුලි ඒකක 0.6ක් එක දිනක් සඳහා. අපි දැන් මාසයක් දින 30ක මාසයක් සැලකුවොත් කිලෝවොට් 0.6 ගුණ කරොත් පුතේ 30න් ඔබට ලැබෙනවා කිලෝවොට් පැය 18ක්. නැත්නම් විදුලි ඒකක 18ක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයට පුළුවන් දරුවනි විදුලි ඒකක ප්‍රමාණය නැත්නම් කිලෝවොට් පැය ප්‍රමාණය ගණනය කිරීමක් කරන්න. ආදරණීය දුවේ පුතේ. එසේනම් විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය ඔබේ පෙළ පොතේ දෙවෙනි වාරයේ අවසන් පාඩම අපි මේ ලෙස සාකච්ඡා කරලා අවසන් කරා. අපි හිතනවා ඔබ අපත් සමග සම්බන්ධ වී මේ පාඩම ඉතා හොඳින් අධ්‍යයනය කරා. එසේනම් දුවේ පුතේ දෙවෙනි වාරයේ නියමිත විද්‍යා පෙළ පොතේ පාඩම් මාලාවේ අවසන් පාඩමත් මේ අයුරින් සාකච්ඡා කරමින් ගුරු ගෙදරින් සර්වි මමයි දෙන්න නික්ම යන්නයි දැන් සූදානම්. නැවතත් මෙවැනි වැඩසටහනකින් අපි හමු වනතුරු දායබර දුවල පුතාලට එහෙමනම් ආයුබෝවන්